ශක්තිය, ධෛර්යය, කැපවීම, උනන්දුව, උත්සාහය සමගින් පරම්පරාගත උරුමයද රැකගනිමින් ගොඩනැගුණු නායකත්වයක්. පිය සටහන්. ජීවිත ජීවත් කරමින්, අවශ්‍යතාවන් සපුරමින්, සමාජයක් ගොඩනගන්නටත් දායක වූ මනුස්සකමක්. පිය සටහන්. නොසැලමින් නොබියව ඉදිරියටම ආ ගමන් මගේ හිත රැඳුණු තැන්. පිය සටහන්. නුවරදි අපට හමුවන කල්‍යාණ මිත්‍රයෙක් එක්ක කතා කරන්න ඉඩක් වෙන් කරගන්න ඉරිදා උදේ 9ට කඳුරට ගුවන් විදුලියෙන්. සෑම ඉරිදාවකම පෙරවරු 9ට පිය සටහන්. ජූලි මාස 12 වනදා ඉරිදා පිය සටහන් වැඩසටහනට මෙවර සහභාගී වන්නේ එල්.එච්. චන්ද්‍රසේකර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පසන් චන්ද්‍රසේකර මහතායි. අපේ හමුවට පහසුකම් සලසන්නේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණ. පිය සටහන් මැකී නොමැත තව මා ආදිගෝ ගමනේ. ඇත කඳු පෙළ සුසැදි මනහර සීත දල රැල්ල නයන පොබ යන සිහිල් දිය පිරි නුවර කිරි සයුර. කවර නරපතිරාව පෑ මහනුවර රජදහනයි මියුරු හේවිසි තේවාවරැති සිරිදලගාපින් මැදුරයි. නකල සුලලිත කලාවන් සැදි පොරණ රජ පියසයි විසුල සෙංකඩ ගලගුවන් ගැබ නැනනුවන් පතුරයි කඳුරට ගුවන් විදුලියයි. දැන් වෙලාව පෙරවරු 9යි විනාඩි 2යි. ශක්තිය, ධෛර්යය, කැපවීම, උනන්දුව, උත්සාහය සමගින් පරම්පරාගත උරුමයද රැකගනිමින් ගොඩනැගුණු නායකත්වයක්. පිය සටහන්. ජීවිත ජීවත් කරමින්, අවශ්‍යතාවන් සපුරමින්, සමාජයක් ගොඩනගන්නටත් දායක වූ මනුස්සකමක්. පිය සටහන්. නොසැලමින් නොබියව ඉදිරියටම ආ ගමන් මගේ හිත රැඳුණු තැන්. පිය සටහන්. නුවරදි අපට හමුවන කල්‍යාණ මිත්‍රයෙක් එක්ක කතා කරන්න ඉඩක් වෙන් කරගන්න ඉරිදා උදේ 9ට කඳුරට ගුවන් විදුලියෙන්. සෑම ඉරිදාවකම පෙරවරු 9ට පිය සටහන්. ජූලි මාස 12 වනදා ඉරිදා පිය සටහන් වැඩසටහනට මෙවර සහභාගී වන්නේ එල්.එච්. චන්ද්‍රසේකර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පසන් චන්ද්‍රසේකර මහතායි. අපේ හමුවට පහසුකම් සලසන්නේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණ. පිය සටහන් මැකී නොමැත තව මා ආදිගෝ ගමනේ. පෙරවරු 9යි විනාඩි 3ක් ගතවන නිමේෂයේදී අපි සුපුරුදු විදිහට ඉරිදා දවසේ අපේ පිය සටහනේ සිව්වන පා සටහන ඔබත් එක්ක මෙලෙස බෙදා හදා ගන්නට සූදානම්. අපේ හිතට දැනෙනවා අපේ පුරවරයේ මැද සතුටු සිතින් අපට ගමනක් යා හැකිනම් ඒ ගමනට අපේ සිත් කොයිතරම් සමීප වෙලා තිබෙනවද කියලා. ඒ සමීප වීම ලෙන්ගතුකමත් එක්ක, දයාබර බවත් එක්ක, තවත් විටක ව්‍යාපාරික ලෝකයේ තිබෙන පුළුල් දැක්මත් එක්ක අපේ ඥානයත් එක්ක අපිට බෙදා හදා ගන්න පුළුවන් නම් ඒ සියල්ලටම අපට ගැළපෙන තැනදී කලාවාදේශ කරන්න පුළුවන් නම් අපට දැනෙනවා ඒ විශ්වාසයත් එක්ක අපේ පෙරමග ශක්තිමත් කරගන්න ඉඩ ප්‍රස්තාව තිබෙනවායි කියලා. අපේ ප්‍රදේශය පිළිබඳව කතා කරන විට, අපේ නගරය පිළිබඳව කතා කරන විට, අපේ මැදරට අභිමානනීය සාධක පිළිබඳව කතා කරන විට අපේ හිත සුවිශේෂී නවාතැනක නවතිනවා. ඒ නවාතැන තමයි චන්ද්‍රසේකර
සමූහ ව්‍යාපාරය. මේ නවත්තනය පියවර පිළිබඳව අපි සඳහන් කරන විට එක් පසකින් ව්‍යාපාරික ලෝකයත් එක්ක අපේ ප්‍රජාවත් එක්ක කලාවත් එක්ක මේ රිද්මයත් එක්ක අපේ ජීවිතයත් එක්ක මේ අත්වල මේ දායකත්වයේ කොයිතරම් දුරට ශක්තිමත් වෙලා තිබෙනවද? ඒ ශක්තිමත් ගමනේ පූර්විකාවන් සමග ඒ අඩු වැඩිය සපයමින් අපි කතා කරන්නට පියසටහන් අපේ වැඩසටහන තුළ අද දවසේදී ඉඩකඩ වෙන් කරගන්නවා. අපේ මැදිරියේ විශේෂ ආරාධිත අසුන හිමි වෙන්නේ චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, ඒ වගේම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරී ජීවනසූරී පසන් චන්ද්‍රසේකර මහතා. අයිබෝන් සුබ දැසනක් ඔබතුමාට. පසන් චන්ද්‍රසේකර මහතා ජීවනසූරී. මා ඒ විදිහට ඔබතුමාව හඳුන්වා දෙන්නම්. මේ කතාව අපේ පියසටහන් කතාව අපි කොහොමද ආරම්භ කරන්නේ? අපිට දැනෙනවා, අපි විශ්වාස කරනවා දැන් අපේ ජීවිතය තුළ යම් ප්‍රවේශයක් අපි ලබා ගන්නවාද එතන සුවිශේෂී පාසටහන් ඔස්සේ තමයි අපේ ගමන අපි ඉදිරියට රැගෙන යන්නේ. ඒ නිසා මට හිතුණා මේ කතාවේ ප්‍රවේශය අපේ ළමා කාලයත් එක්ක ආරම්භ කරොත් ඒ අතිශයින්ම වැදගත් වෙයි කියලා. එහෙම හොඳයි. හොඳයි. ඔබතුමා කොහොමද මේ ළමා කාලය සහ මේ අත්දැකීම අපිට කතා කරන්න ඉඩ ප්‍රස්තාව සලසා දෙන්නේ? කොහොමද මේ මතකය අවදි කරන්නේ? ළමා කාලේ මතකය අවදි කරොත් ඇත්තටම මගේ පවුල ගැන තමයි ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ. මගේ පවුලේ ඉන්නේ මගේ තාත්තයි අම්මයි අයියයි අක්කයි මමයි. නමුත් දැන් තාත්තා ජීවතුන් අතර නැහැ. ඉතින් මම ඉගෙන ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනගෙන මම අපොස උසස් පෙළ වෙනකල් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉතින් ළමා කාලේ සුන්දරයි. සුන්දර ළමා කාලයක්. ඒ සුන්දරතාවයේ විදිහට එකතු කරලා තමයි මේ විදිහට වර්තමානයට පැමිණෙන්නේ. පාසල් කාලය තුල කොහොමද ඔබේ කාර්යභාරය? ඔබ කොහොමද පාසල් අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වුණේ? කලා කටයුතු වලටත් පාසල් කාලයේදී සමීප වුණාද? කොහොමද මේ පසුබිම සැකසෙන්නේ පාසල් කාලය තුල? පාසල් කාලේ ඇත්තටම මට එච්චර මේ විශාල වැඩ කොටසක් කරන්න එහෙම අවස්ථාවක් මම එහෙම හිතුවෙත් නැහැ. ඉතින් සාමාන්‍ය විදියට පාසල් කාලය අරගෙන ගියා. විශේෂයෙන්ම මම ක්‍රීඩා විදියට ගත්තොත් බැඩ්මින්ටන්, ටෙනිස් වගේ ක්‍රීඩාවල නියැලුණා. කලා කටයුතු නම් ඇත්තටම පාසල් කාලේ නම් කිසිම දෙයක් කරේ නැහැ. ඉතින් අධ්‍යාපන කටයුතු ටික කරගෙන පාසල් කාලේ හිටියා. ඊට පස්සේ තමයි මගේ සුවිශේෂී වෙනස වෙන්නේ. කොහොමද මේ වෙනස පටන් ගන්නෙ? වෙනස වෙන්නේ ඇත්තටම මම A level කළා. මට යම්කිසි කාලයක් තියෙනවා. ඒ කියන්නේ මාස 3-4ක විතර කාලයක් තියෙනවා රිසල්ට්ස් එන්නේ. ඉතින් ඒ රිසල්ට්ස් එන අතරතුර කෙනෙක්ට මං හිතන්නේ තරුණයෙක් විදියට විවිධ දේවල් හිතෙනවා. මේ වගේ දේවල් කරමු. තව සමහර ක්ලාසස් යන්න හිතනවා. එක තමන්ගේ විදියට දේවල් හිතනවා. හැබැයි මම හිතපු දේ තමයි මම ගොඩක් එතනදී තමයි මගේ ඇත්තටම අනාගතය මම ප්ලෑන් කරන්න පටන් ගත්තා. මම මොන විදියකට යා යුත්තේ කියන එක තමයි ප්ලෑන් කරගත්තේ. ඉතින් එතනදී මට යම් ශේෂ්ත්‍ර ටිකක් මුණ ගැහුණා. එතකොට මම ව්‍යාපාර ලෝකයට ඇවිල්ලත් නැහැ. හැබැයි මම ව්‍යාපාරේ මම චන්ද්‍රසේකර ව්‍යාපාරයට යන්න කලින් මම හිතුවා මම දන්නේ මොනවද? මම මේ ව්‍යාපාරයට ඇවිල්ලා මම මොනවද කරන්නේ? එතන මම දන්නේ නැහැ. ඉතින් මම ඒක නිසා මම එතනදී මම ඉගෙන ගත්ත සිංගප්පූර් ඉන්ෆර්මැටික්ස් කියන ආයතනයේ මම ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ ඩිප්ලෝමාවේ තිබ්බා කොමර්ස් සහ IT කියන සබ්ජෙක්ට්ස් දෙකම. ඒ වෙද්දී අපේ චන්ද්‍රසේකර ව්‍යාපාරය ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම මැනුවල් වලින් වැඩ කරේ. ඒ කියන්නේ අතින් ලිවීමේ කලාව තමයි තිබ්බ හැම වෙලාවෙම. ඉතින් බිල්ලක් වුණත් අපි අතින් ලියන්නේ. හැබැයි මේ මට හිතුණා දැන් මම මේ ගන්න දැනුම මේ ආයතනයට කොහොමද මම පාවිච්චි කරන්නේ කියලා. ඉතින් එතනදී තමයි මම මේ ඩිප්ලෝමා එකෙන් ඉගෙන ගත්තේ දැනුම මම ඇත්තටම මේ බැලුවා කොහොමද මම ප්‍රැක්ටිකල් ඇප්ලයි කරන්න කියලා. එක්සා මම ව්‍යාපාරයට ගියා. හැබැයි මම ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම එකපාරටම ඇවිල්ලා පළමු පුටුවේ ඉඳගත්තේ නැහැ. මොකද මට ඕන වුණා ඉගෙන ගන්න. මම හැම වෙලාවෙම ඉගෙන ගත්තා. බඩු ටික දාන්නේ කොහොමද? බඩු ටිකක් චෙක් කරන්නේ කොහොමද? එතකොට කැෂියර් එකේ ඉඳලා තියෙනවා. ඒ වගේ හැම ආයතනයේ මම හිතන්නේ කරපු නැති වැඩක් නැහැ. හැම අංශයකම වැඩ කරා. ඒ පළපුරුද්ද මට ගොඩාක් ඉවහල්
පහළ වුණා. එතකොට මම 2000 තමයි මම චන්ද්‍රසේකර ආයතනයට ආවේ. ඉතින් එතනින් තමයි මම ඊට පස්සේ තමයි අපි IT වලට ගිහිලා ඒ වගේ තව අංශ වලට අපි ආයතනය අරගෙන යන්න පුළුවන් වුණේ. හොඳයි. ඔබ මේ දැන් අපේ කතාව කරගෙන යනකොට ඔබ හොඳ තැනක මේ කතාව සුවිශේෂී තැනකට අපව රැගෙන ආවා. ඒ තමයි දැන් පාසල් කාලයේ අනතුරුව දැන් අනාගතය පිළිබඳව බලාපොරොත්තු දකින්නට එහෙමත් නැතිනම් අනාගතය පිළිබඳව තීන්දුව නිර්මාණය කරගන්න එක සම්දිස්ථානයක් තෝරා බේර ගන්නවා. විවිධ ඉසව් කීපයක්. මම හිතන්නේ මේ පණිවිඩය තමයි ඔබත් තරුණයෙක් විදිහට නූතනයේ අපේ තරුණ ප්‍රජාවට තිබෙන වැදගත්ම දේ. Taman අනාගතය තීරණය කරන්නේ කොහොමද? කොයි දිශාවටද යන්නේ? Tamanට ගැළපෙන සුදුසුම තැන කුමක්ද? ඒ වගේම සියලුම ශාස්ත්‍රයන් පිළිබඳව Taman අධ්‍යයනයක නිරත වෙන්නේ කොහොමද? ඒ නිරත වන අධ්‍යයනයත් එක්ක ප්‍රයෝජනය ගන්නේ කොහොමද? මේ පසුබිම ඔබේ හිතේ ඇති වෙන්නේ කොහොමද? මේ තමයි වැදගත්ම දේ. ඇයි මෙහෙම දෙයක් හිතෙන්නේ? දැන් මේකනේ අපි වටිනාම දේ අපි කතා කරන්නම අවශ්‍යම තැන එතන. ඇයි මෙහෙම දෙයක් හිතෙන්නේ? එතනදී ඇත්තටම 91 දී මගේ තාත්තා නැති වෙනවා. එතකොට 91 තාත්තා නැති වුණාම අපේ ව්‍යාපාරේ අයියා තමයි බාරගන්නේ. මගේ අයියා. එතකොට අයියා එතන ඉඳලා 91 අපි 66 තමයි අපේ ව්‍යාපාරය අපි පටන් ගන්න. ඉතින් 66 ඉඳලා තාත්තා අරගෙන යනවා. මම හිතන්නේ ඒ වෙලාවේදී අපිට කාර්ය මණ්ඩල 10ක විතර කාර්ය මණ්ඩලයක් එක්ක තාත්තා අපේ ව්‍යාපාරය අපි හිතන්නේ නැති සුවිශේෂී ස්ථානයකට තාත්තා අපි අරගෙන යනවා. මොකද ඉස්සර මං චන්ද්‍රසේකර එක ගැන ආය ආවොත් චන්ද්‍රසේකර එකේදී ඇත්තටම මේ අපේ තාමත් සමහර අය දවස පත්තර කන්තෝරුව කියලා තමයි චන්ද්‍රසේකර නාමයට වඩා ප්‍රසිද්ධ. ඒක උනේ අපි ඉස්සෙල්ලාම දවස පත්තරය තමයි අපි කරගෙන ගියේ. නමුත් යම්කිසි ප්‍රශ්නයක් වෙලා දවස පත්තරය නැවැත්තුවා. එතකොට තාත්තට එතනින් එහාට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ එතනදී තාත්තා හිතලා තියෙනවා මම මේ ව්‍යාපාරයේ ස්ටේෂනරි පැත්තට හරවන්න ඕනි කියලා. ඒ කියන්නේ කාර්යාල හා ලිපි ද්‍රව්‍ය පැත්තට. ඊට පස්සේ තාත්තා ඒ වෙද්දි වාලච්චේනේ කඩදාසි සංස්ථාවේ නියෝජිතකම අරන් තියෙනවා. ඉතින් එතනින් පටන් ගත්ත ව්‍යාපාරය තමයි අපි 91 වෙනකල් යන්නේ. ඉතින් 91 ගියයින් පස්සේ 91 තාත්තා මාතලදී හදිස්සි අනතුරකින් නැති වෙනවා. එතකොට අයියට අවුරුදු 18යි, අක්කට අවුරුදු 16යි, මට අවුරුදු 10යි. ඉතින් අපිට මොනවද වෙන්නේ, අපි කොතෙන්ටද යන්නේ කියන මේ හරිම ඛේදනීය තත්වයකට අපත් වෙනවා. හැබැයි එතනදී අයියා තීරණය කරනවා නෑ මම මේ ව්‍යාපාරය අරගෙන මට පුළුවන් විදියට මම මේ ව්‍යාපාරය මේ පවුල වෙනුවෙන් මම මේ ව්‍යාපාරය අරගෙන යනවා කියලා. ඉතින් ඒ එහෙම අයියා අරගෙන යද්දී අපි අපේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අක්කත් එහෙම මමත් අපි කරගෙන යනවා. ඉතින් අපි කරගෙන ගියාම මට ඊළඟට තියෙනවා මොකද මේ ඇත්තටම සමහර මම දකිනවා තාත්තගෙන් පස්සේ දෙවනි පරම්පරාව සමහර ව්‍යාපාර වලට යන්නේ නැහැ. ඒගොල්ලෝ විවිධ පැති වලට යනවා. ඉතින් මට හිතෙනවා දෙවනි පරම්පරාව ව්‍යාපාර වලට ආ යුතුමයි. මොකද එහෙම නැති වුණොත් දෙවනි පරම්පරාව වෙන තැන් වලට ගියොත් සමහරට මොකද දැන් සමහර වෙලාවට පළවෙනි පරම්පරාවෙන් දෙවනි පරම්පරාවට ව්‍යාපාරය යනවා. දෙවනි පරම්පරාවෙන් තුන්වෙනි පරම්පරාවට තුන්වෙනි පරම්පරාවේ ව්‍යාපාරය නැති වෙලා යනවා. ඉතින් එහෙම නැති වෙන්න කවුරු හරි ව්‍යාපාරයක් අරගෙන ගියොත් අර පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යාපාරය යම්කිසි දුරකට යන්න පුළුවන් වෙයි. සමහර අවුරුදු 50ක් 75ක්වත් අඩුම ගානේ ව්‍යාපාරයකට යන්න පුළුවන් වෙයි. ඉතින් ඒ අභියෝගය තමයි මටත් තිබ්බේ. ඉතින් අයියා ව්‍යාපාරය අරගෙන කරගෙන යද්දි මට හිතුණා මමත් වෙන පැත්තකට ගිහිල්ලා එහෙම වෙන්නේ නැතුව මමත් අයියට සහයෝගයක් වෙමින් මමත් එතන ඉඳලා ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න ඕනි කියලා. ඉතින් ඒ එක්කම තමයි 2000 දී මෙහෙම ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ. පසන් චන්ද්‍රසේකර මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරන විදිහට කෙනෙකුගේ ජීවිතයේ තිබෙන බලාපොරොත්තු එහෙමත් නැතිනම් අනාගතයේ ප්‍රාර්ථනාවන් එකින් එක පියවරෙන් පියවර යම් සුවිශේෂී දැනෙන තැනකදී තමයි වෙනස් වෙන්නේ. ඒවා හරියට මේ අපේ බැඳීම් එක්ක නිර්මාණය වෙන බොහෝ දේවල් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. අපි යම් තැනකදී අපේ ජීවිතයේ සංවේදී වෙනවා. මේ සංවේදී වෙන තැන්හි සිට තමයි අපේ ජීවිතයේ ආරම්භය අපි පටන් ගන්නෙ. නැවත වතාවක් අපි අලුතින් ඉපදෙනවා කියනවා. මේ සංවේදී තැන තමයි අපේ ජීවිතයට ශක්තියක් බවට පත් වෙන්නේ. ඒ සියල්ලත් එක්ක පුද්ගලයෙකුගේ ජීවිතයට කලාව සම්බන්ධ වෙනවා කිව්වොත් එය පුදුමයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ලත් එක්ක ඔබේ කතාව එතනින් මොහොතකට නවත්තලා ව්‍යාපාරික ශාස්ත්‍රය පිළිබඳව අපි කතා කරමු. කලාවත් එක්ක ඔබේ ජීවිතය බද්ධ වෙනවා. ඔව්. කලාවත් එක්ක මේ බද්ධ වීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම ඔබ සඳහන් කළා පූර්ව සාකච්ඡාවේදී මාත් එක්ක උපදේශනය සම්බන්ධව සුවිශේෂී කාර්යභාරයක් සමාජගත කරනවා, සමාජයත් එක්ක බෙදා හදා ගන්නවා කියලා. මේ සියල්ල කලාවට සම්බන්ධ වෙන කාරණාවන්. කොහොමද ඔබ මේ සංවේදී භාවයත් ව්‍යාපාරික ඥානයත් එක්ක කලාවට සම්බන්ධ වෙන්නේ? ඔව්. ඇත්තටම ව්‍යාපාරය කරගෙන යද්දි මම සාමාන්‍යයෙන් මම ටිකක් වෙනස් විදියකට හිතන කෙනෙක්. ටිකක් අභියෝග බාර ගන්නත් කැමතියි.
හැම වෙලාවෙම වෙනස් දෙයක් මම කරන්න හරි ආසයි. ඉතින් මම හිතුවා ව්‍යාපාරිකයෙක් විදියට ව්‍යාපාරයෙන් ඉන්නවට වඩා තව ශේෂ්ත්‍ර මොනවාද මම යන්න පුළුවන් කියලා. මට කරන්න පුළුවන් මට යන්න පුළුවන්. ඉතින් ඒක එක ශේෂ්ත්‍රයක් විදියට තමයි මම කලාව කියන එක. ඊට අමතරව මම සමාජ සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ක වැඩ කරනවා. කලාවත් එක්ක මම ඇත්තටම කලාවත් එක්ක මම සම්බන්ධ වෙන්නේ 2009 දී උදේකාන්ත වර්ණසූරිය මහතා චැලෙන්ජර්ස් කියලා චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ චැලෙන්ජර්ස් කියන චිත්‍රපටය නිර්මාණය කරද්දී ඒකේ මේ මගේ මේ මිතුරෙක් ඉන්නා. ඒ මිතුරා සමග ඒ මිතුරාට ඇත්තටම මියුසික් පැත්තෙන් යන්න පුළුවන්. මට ඒ වෙලාවේදී මියුසික්වත් මට මේ ඇත්තටම මේ ගීතයක්වත් ගායනා කරන්න ඒ වෙලාවේදී හැකියාවක් තිබ්බේ නැහැ. නමුත් මේ එතුමා එක්ක සම්බන්ධ වෙද්දී එතුමා කතා කරනවා. එතුමා ඒ වෙලාවේදී ඉන්දියාවේදී ඉන්නේ. ඉන්දියාවේ ඉන්න ගමන් මගේ ඇත්තටම ඒකත් සුවිශේෂී වෙන හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මගේ වෙඩින් එක 2008 අපි මේ විවාහ ජීවිතයට ලැබෙන්නේ. එතනදී ෆොටෝග්‍රැෆර් විදියට පද්ම කුමාර මෙත්තසේන ඉන්නේ. එතකොට මේ මෙත්තසේන මහතාට අපි මම කියපු විටක් තියෙනවා කීප විටක් අපිට කලාවට සම්බන්ධ වෙන්න පුළුවන් යම්කිසි අවස්ථාවක් තියෙනවාද කියලා. ওই වෙලාවේ තමයි උදේකාන්ත වර්ණසූරිය මහතා මේ මෙත්තසේන මහතා අපිව සම්බන්ධ කරගන්නේ. ඉතින් එතකොට උදේකාන්ත වර්ණසූරිය මහතාට මම කතා කරාම කියනවා එයා මේ චැලෙන්ජර්ස් කියලා අපි චිත්‍රපටයක් කරනවා. ඒකට මේ සවුන්ඩ් එකකට මේ අපි කෙනෙක්ව මෙහෙම බලනවා එහෙම කියලා. ඒක මම කියනවා මෙහෙම අපි මෙහෙම මේ මියුසික් කරනවා අපිට මෙහෙම අවස්ථාවක් දෙන්න පුළුවන්. ඉතින් යම්කිසි අවස්ථා කීපයකින් පස්සේ උදේකාන්ත වර්ණසූරිය මහතා අන්තිමටම චැලෙන්ජර්ස් චිත්‍රපටයේ තීම් සවුන්ඩ් එක අපිට දෙනවා. අපිටත් ඒක හිතා ගන්න බැරි වෙනවා. ඉතින් එතනදී තමයි පළවෙනි ඔය මුහුරත් තුල්ලට මමත් සම්බන්ධ වෙන්නේ. එතෙන් තමයි මම කලාකරුවන් කියලා පිරිසක් අඳුනගන්නේ. එතකල් මම කලාකරුවන් කියලා පිරිසක් අඳුරන්නේ නැහැ. එතන තවත් විශේෂ දෙයක් වෙනවා. ඒ එකට එනවා දැනට මේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් විදියට ඉන්න රවි හාන්ස් වැටකේ පොත. රවි හාන්ස් වැටකේ පොත මට හම්බ වෙනවා මේ මුහුරත් තුල්ලේදී. ඒකත් අහමු සිදුවීමක්. ඊට පස්සේ රවි මායි අතර යාළුකමක් ඇති වෙනවා. රවි මට කියනවා පසන් මෙහෙම අලුත් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා සුනත් මාලිංග ලොකු හේවා කියලා. එයා මේ ෆිල්ම් එකක් කරන්න ඉන්නවා. මේ ක්‍රිකට් ෆිල්ම් එකක්. ඔයා කැමතිද මේක නිෂ්පාදන දායකත්වයට එන්න කියලා. ඉතින් මට ඒක දැන් සිහිනයක් වගේ මේ මොකද්ද මේ කියලා. ඊට පස්සේ මං කියනවා මේ හරි මට දෙන්න පුළුවන් සහයෝගයක් මම දෙන්නම් කියලා. ඊට පස්සේ රවි හාන්ස් සමග එකතු වෙලා තමයි සිංහාවලෝකන චිත්‍රපටය. ඒක ලංකාවේ පළවෙනි ක්‍රිකට් චිත්‍රපටය. රවි හාන්ස් තව නිෂ්පාදකයෝ කීප දෙනෙක් එක්ක අපි එකතු වෙනවා නිෂ්පාදනයේ. එතනින් තමයි මගේ එහෙම කලාව ආරම්භ කරන්නේ. ඊට පස්සේ ඒ චිත්‍රපටය ඉවර වුණායින් පස්සේ ප්‍රවීන් ජයරත්න මම හිතන්නේ මේ නම් සුවිශේෂී නම් ලංකාවේ තියෙන ප්‍රවීන් ජයරත්න හම්බ වෙනවා. මේ ඒ කියන්නේ ඩිල්මන් ජයරත්නගේ පුතා ප්‍රවීන් එක්ක සාකච්ඡාවක් එනවා මගේ අපේ දෙවනි ෆිල්ම් එක නිෂ්පාදනය කරමු කියලා. ඊට පස්සේ සුරංගනාල වෙන්න ඇවිල්ලා කියලා තවත් චිත්‍රපටයක් මම නිෂ්පාදනය කරනවා. ඉතින් සිංහාවලෝකන චිත්‍රපටයේදී අපි ක්‍රිකට් මැචස් තියෙනවා. ඒ වගේ අපි කලාකරුවන් මම අති විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්න මම හිතන්නේ සනත් ගුණතිලක මහතාගේ ඉඳලා සියලුම කලාකරුවන් සිංහාවලෝකන චිත්‍රපට කලාකරුවන් 100 ගාණක් විතර මේ රංගනයෙන් දායක වුණා. ඉතින් සියලුම දෙනා අදටත් මගේ හොඳ මිත්‍රයන්. හොඳයි දෛවය කොයිතරම් වෙනස්කම් අපිට සිද්ධ කරනවද නේද? දැන් විවාහයත් එක්කනේ මේ සියල්ල තීරණය වෙන්නේ. ඡායාරූප ශිල්පියෙක් විදිහට පත්ම කුමාර මෙත්තසේන මහත්මයා සම්බන්ධ වෙනවා. ඔහුත් විශිෂ්ට නිර්මාණකරුවෙක්, ඡායාරූප ශිල්පියෙක් වගේම ගේය පද රචකයෙක්. අපි ඔහු පිළිබඳව සඳහන් කරන්න. ඔහුගේ ගීත අපි අතිශයින්ම රස විඳිනවා. මේ සියල්ලත් එක්ක තමයි ඔබේ ජීවිතයේ සුවිශේෂීතයන් නිර්මාණය වෙන්නේ, සටහන් වෙන්නේ. දැන් සිනමාවට නිෂ්පාදන දායකත්වයෙන් මේ විදිහට ඔබ දායකත්වයේ දක්වනකොට දැන් නිර්මාණකරණයට ගීතයටත් ඔබ අතිශයින්ම ආදරය කරන කෙනෙක්නේ. ඒ නිසා මේ ගීතයත් එක්කත් ගීතයටත් ඔබ ඒ වගේ පෙම් බඳින චරිතයක්. මා පෞද්ගලිකව දන්නා කාරණාවක්. මේ සියල්ලත් එක්ක ඔබ ගීතයට අවතීර්ණ වෙනවා. කොහොමද මේ ප්‍රවේශය? මේ ප්‍රවේශය ගත්තොත් එහෙම ඇත්තටම මේ කලා කටයුතු කරගෙන යන ගමන් මම ඉස්සෙල්ලත් කිව්වා මට ගීත ගායනය කරන්නවත් ඒ වෙලාවේදී කිසිම හැකියාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ මට හිතෙනවා ඒ වෙලාවේ හැකියාවක් තිබ්බේ නැහැ. දැන් හැකියාවක් තියෙනවා කියන්නේ. දැන් හැකියාවක් තියෙනවා. දැන් මගේ ගීත 4ක් විතර තියෙනවා. මම දැන් ෂෝස් වල සිං කරනවා. ඒ වගේ දැන්ට මම සිං කරගෙන යනවා. අනිවාර්යයෙන්ම අපි මං හිතන්නේ දැන් අපේ සහෘදයන් වෙනුවෙන් ඒ රසයත් යම් මොහොතක බෙදා දෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා මේ වෙලාවේ. පුළුවන්.
ඉතින් මේ ඇත්තට මට මේ මට හම්බෙනවා විශාරද නිර්මල හේරත් මහතාව මේ හම්බෙනවා. ඉතින් එතුමා ළඟ තමයි මම ගීතය මේ මං ඉගෙන ගන්න යන්නේ. ඉතින් ඉස්සර ඇත්තටම මේ සරිගම පද නිසාවත් කියාගන්න බෑ. ඉතින් නමුත් එතුමා සෑහෙන එතුමත් එක්ක මම කරගෙන මම 2016 මගේ පළවෙනි ගීතය විදියට පොකුරු පොකුරු මල් ගීතය මං එලි දක්වනවා. මම හිතන්නේ මේ ගීතේ රස විඳින අවස්ථාව තිබුණා. ඊට පෙර ආතුව මම හිතන්නේ සජීවීව මේ ගීත කණ්ඩයෙන් කොටසක් අපිට රස විඳින අවස්ථාව ලබා දෙන්න හැකියාව තිබෙනවනේ. මොන ගීතයද? දැන් අපි ඔබතුමා තෝරා දෙන ගීතය. මම කියන්නම්. හිත ආල බන්දනා මදහාස නංවනා මනමාලියේ රංගනා අඳුරේ ගැලී දැවෙන හීනට පැතුම් පුරන පිපිකඩු පුලයි සෝබනා. ගීතයත් එක්ක කොයිතරම් රසයකට අපට පත් වෙන්න පුළුවන්ද? ඒ නිසා මේ ගීතයේ රසය ඔබේ ගීත අතුරින් අපි මේ විදිහට සමීප කරන්න හිතුවා. පෙරවරු 9යි විනාඩි 24යි කඳුරට ගුවන සමග ඔබ රැඳී සිටින්නේ. පිය සටහන් පෙලින් පෙළ හදට යාවන රිත්මයත් එක්ක අපේ සටහන මෙලෙස ඔබට සමීප කරන්නේ. අපේ මැදිරියේ විශේෂ ආරාධිත අසුනද්ද දවසේ හිමි වෙලා තිබෙන්නේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි ධාරී ඒ වගේම චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජීවනසූරි පසන් චන්ද්‍රසේකර මහත්මයා. විනාඩි 24කට ආසන්න ගුවන් කාලයක් ගත වෙලා ගිහිල්ලා සහෘදය වන ඔබ අපත් සමග රැඳී සිටියානම් කලාවත් එක්ක මේ ජීවිත රිද්මයත් එක්ක මේ වෙනස්කම් අපිට කොයිතරම් හඳුනා ගන්න හැකියාව තිබෙනවද කියලා දැනෙන්නේ නැති. පසන් මහත්මිය අපි සඳහන් කරමු දැන් ගීතයක් ප්‍රචාරය වුණා. ගීතයටත් තියෙනවා සුවිශේෂී කතාවක්. මේ කතාව අපේ සහෘදයන්ට අනිවාර්යෙන්ම කියන්න ඕන කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපි මේ කතාව කියමු. ඔව් ඇත්තටම මගේ පේපර් ආටිකල්ස් කීපයක් ගියා සරසවිය පත්තරේ.
ඒ සල්සව්‍ය පත්තරේදී මට ශාමිනී කරුණාරත්න කියලා කෙනෙක් මට කතා කරනවා. එයා කතා කරලා කියනවා මම මෙහෙම මේ songs වගේක් මම මේ lyrics writer කෙනෙක්. මම මෙහෙම songs වගේක් ලියලා තියෙනවා. මේ songs වලින් පුළුවන් එකක් කැමති නම් ගන්න කියලා මට එයා post එකේම තමයි එවන්නේ. මම දන්නේ විදිහට රුහුණු විශ්වවිද්‍යාලයේ දැන්ට කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒක මම මේ මගේ මියුසික් ඩිරෙක්ටර් වන විශාරද නිර්මල හේරත් මහතාට පෙන්නනවා. ඉතින් එතුමා දැක්ක ගමන් කියනවා ලස්සන සින්දුවක් කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඇත්තටම මේකට මියුසික් ඇවිල්ලා මේ සාවුන්ඩ් එක එන්නේ. හිතට දැනෙන ගීතයක් අපි සමාජයට දායාද කළා. මේ සියල්ලත් එක්ක දැන් කලාව පිළිබඳව දැන් ව්‍යාපාරික ශාස්ත්‍රයට ඔබ අවතීර්ණ වෙලා එහි නියමයක් විදිහට කටයුතු කරනවා වගේම දැන් කලාවටත් මේහා 50% දායකත්වයක් තිබෙනවා. අපිට දැනෙන විදිහට සමබරව සමානාත්මතාවයෙන් මේ කාර්යයන් දෙකේම ඔබ නිරත වෙනවා. ඒ වගේම දැන් පසන් මහත්මයා දැන් අපිට හිතෙනවා දැනෙනවා දැන් ඔබ ව්‍යාපාරික ශාස්ත්‍රයට අවතීර්ණ කෙනෙක් වුණාට දැන් මේ සංවේදී භාවයත් එක්ක කලාවට සම්බන්ධ කෙනෙක් විදිහට ඔබ වටා සිටින සේවක සේවිකාවන්ට මම එහෙම කියන්නම්කෝ ඔබේ ආයතනයේ වැඩ කරන පිරිසත් එක්කත් ඔබට මේ ගනුදෙනුව වඩා සූක්ෂම විදිහට සහරවත් විදිහට රැගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ තිබෙන සංවේදනාවන් ඔබට දැනෙනවා. ඔවුන්ට අවශ්‍ය ආකාරයට උපකාර කරන ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මේක තමයි අපේ සමාජයට අවශ්‍යම දේ. මේ තුලින් තමයි අනාගත ආයෝජන වඩාත් ශක්තිමත් කරන්න අපිට පුළුවන් වෙන්නේ. මේ පණිවිඩය කොහොමද ඔබ සමාජගත කරන්නේ? ඇත්තටම මේ මම දැන් දකින දේ තමයි ඇත්තටම නෙට්වර්කින් කියන එක. මොකද දැන් සමහරවිට අද අපිට කෙනෙක්ව අද මිතුරෙක් හෝ නමුත් අදේ මිතුරා අපිට ඒ උදව්වක් හෝ යම්කිසි කතා කරන්න හෝ එච්චර අවශ්‍යතාවයක් ඒ වෙලාවේදී අපිට ඒක තිබ්බ නැති වුණත් කවදා කෙදිනක හෝ ඒ මිතුරා වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා මට අතිශය විශාල මිතුරන් ප්‍රමාණයක් ඉන්නවා. මහනුවර පමණක් නෙවෙයි මුළු ලංකාවෙම මිතුරන් අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කලාකරුවනුත් ඒ වගේම අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මට තියෙන ලොකුම සම්පත ඒක තමයි. ඒ කියන්නේ මම හැම වෙලාවෙම බලන්නේ කොහොමද කෙනෙක්ව අඳුනගන්නේ. ඔහු උසස් පුද්ගලයෙක්ද ඔහු පහත් පුද්ගලයෙක් නැත්නම් ඔහු ව්‍යාපාරිකයෙක්ද එහෙම කියන එක මම එහෙම මිම්මක් දකින්නේ නැහැ. කොමන සමාජ මට්ටමක කොමන සමාජ මට්ටමක උනත් කෙනෙක් මොකද ඒ හැම කෙනාගේම යම්කිසි සුවිශේෂී ගුණයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හැම කෙනෙක්ටම කියන පුළුවන් තරම් මේ පුද්ගලයන් එකතු කරන්න. ඒක තමයි අපිට අවසානයේ තියෙන සම්පත. ඒ කියන්නේ අපිට මෙච්චර පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්නවා නම් අපිට විවිධ දේවල්දී මේ පුද්ගලයන් අවශ්‍ය වෙන වෙලාවල් තියෙන්න පුළුවන් සහ අපිට ගොඩක් එකට වැඩ කරන්න පුළුවන්. අනිත් එක ඒගොල්ලන්ගේ තියෙන යම් අත්දැකීම් අපිට ෂෙයා කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ පුළුවන් තරම් පුද්ගලයන් ඉන්නවා නම් මම හිතන්නේ නෙට්වර්කින් කියන එක තමයි මම හිතන්නේ අද ලෝකේ වැදගත්ම දේ. හොඳයි. සාමූහික ජාලයක් විදිහට සාමූහික ක්‍රියාකාරී පිරිසක් විදිහට අපිට වැඩ කරන්න පුළුවන් නම් ඒ සියල්ල සමාජගත කරන්න පුළුවන් නම් ඒක තමයි අපි සොයාගන්නා සම්පත් වලින් වැදගත්ම සම්පත. ඒ සම්පත තමයි මානව සම්පත. මානව සම්පත අපිට ගැළපෙන ආකාරයට උපයෝගී කරගෙන අපිට තවත් ප්‍රජාවක් එක්ක සාමූහිකව සහභාගීත්වයත් එක්ක මේ ගමන යන්න පුළුවන් නම් ඒ තමයි වැදගත්ම සහ වටිනාම දේ. මේ කාරණාව කියනකොට ඔබෙන් තව දෙයක් මට අහන්න හිතෙනවා. ඒ තමයි දැන් උපදේශකත්වයට සම්බන්ධ කෙනෙක් නේ ඔබ. උපදේශන සේවයට සම්බන්ධ ව්‍යාපාරික ශාස්ත්‍රයට වගේම ඔබ සඳහන් කළා කෙනෙකුගේ දැන් පෞද්ගලික ජීවිතයට අවශ්‍ය උපදේශනය වුණත් යම් ගැටලුකාරී තත්ත්වයන් වලින් අත්විඳින්න ඔබට ලබා දෙන්න පුළුවන්. මේ සියල්ල ධනාත්මක සංකල්පත් එක්ක තමයි ඉදිරියට යන ඉඩ ප්‍රස්තාව සැලසෙන්නේ. දැන් අපේ සිතුවිලි මේ හැම දෙයකටම ප්‍රබල වෙන්නේ. ඒ නිසා මේ හඳුනා ගැනීම සහ මේ සඳහා ප්‍රවේශ වුණේ කොහොමද? සහ මේ ශාස්ත්‍රයත් එක්ක තියෙන අත්දැකීම කොහොමද ඔබ සඳහන් කරන්නේ? ඒක ප්‍රවේශ වුණේ මම ඇත්තටම 2011 මගේ පශ්චාත් උපාධිය ගන්නවා ඇත්තටම ලිබර්ටි ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ෆ්ලොරිඩා ඇමරිකාවේදී. එතකොට ඒක මම ඔන්ලයින් එක්සෑම් එකක් විදියට කරලා මම මේ ඩිග්‍රී එක ගත්තායින් පස්සේ ඒකේ කවුන්සිලින් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මම මේ කවුන්සිලින් සබ්ජෙක්ට් එක මම ස්පෙෂලායිස් කරනවා වෙනමම. ඒකටත් මට ඒ විදිහටම සහතික පත්‍රයක් තියෙනවා. ඉතින් එතනදී මම හිතනවා දැන් මම කලාවටත් සම්බන්ධයි ව්‍යාපාරවලටත් ඒ පැත්තෙත් මට සම්බන්ධයි. ඊට අමතරව දැන් මම සමාජ සේවයේ සංවිධාන ගණනාවක් එක්ක මම වැඩ කරනවා. ඉතින් දැන් මට පුළුවන් ද මේ වගේ පැත්තකටත් යන්න. මොකද විවිධ ඇත්තටම මම
අද වෙද්දී විශාල සංවිධාන ප්‍රමාණයක මේ මම නායකත්වය දරනවා වගේම ඒ සංවිධානවල නායකින් සමහර දේවල් මගෙන් අහනවා කොහොමද මේක විසඳගන්නේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට මම බිස්නස් එක අරගෙන යද්දි මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මගේ මේ සංවිධානය මේ දේ මට මෙහෙම තියෙනවා මට උදව් කරන්න. ඉතින් ඒ වගේ දෙයකදී ඒ වගේ එහෙම ඇති වෙගෙන එද්දි මට හිතුණා මටත් දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න පුළුවන් කියලා. ඉතින් එතනදී තමයි මට ඇත්තටම ওই උපදේශනයට එන්න මට හිතුනේ. ඉතින් එතනදී මම මේ පැත්ත මේ කරගෙන යද්දි මට ඇත්තටම මගේ තියෙන ඇත්තටම අපි හිතමු සෝෂල් මීඩියා වල තියෙන ජනප්‍රියත්වය අනුව සෝෂල් මීඩියා වලින් මට විවිධ කෝල්ස් එනවා. ඉතින් කතා කරනවා කට්ටිය මේ සමහරට ඒගොල්ලන්ගේ පෞද්ගලික යම් දේවල් මගෙන් අහනවා. ඉතින් ඒ වගේ වෙද්දී ඉතින් මට ඇත්තටම හිතුණා මට ඒක ඇත්තටම මේක කිසිම දෙයක් අය කරන්නේ නැතුව මම නොමිලේ ඒක සපයන්නේ. ඉතින් මම ඕන වෙලාවක මගේ නම්බර් එක ඕනම කෙනෙක්ට දෙනවා. මට ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද දැන් සමහර නම්බර් එක දෙන්නේ නැහැ, පර්සනල් නම්බර් එක දෙන්නේ නැහැ. හැබැයි මගෙන් FB එකේ හරි කවුරු හරි આવුවත් මම පර්සනල් නම්බර් එක දෙනවා. ඉතින් මට එහෙම විශාල ප්‍රමාණයක් ඇත්තටම කතා කරන මම මාර සන්තෝෂයක් ලබනවා මේ ඒ අයට මට පුළුවන් විදියට මම උදව් කරනවානේ. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මට පුළුවන් විදියට මම උදව් කරනවා. මට එහෙම උදව් කරගන්න බැරි නම් මම ඒ අදාළ කෙනෙක්ට හරි එතනින් එහාට කෙනෙක්ට හරි යොමු කරනවා මේ උදව් කරලා දෙන්න කියලා. හොඳයි. කෙනෙක් ජීවිතය තුළ ලබන මානව සම්පත වගේම පසන් මහත්මයා ආත්ම තෘප්තිය කියන එක අපිට මිල කරන්න බෑ. මිල කරන්න හැකියාවක් නැහැ. දැන් අපි ටිකක් වර්තමාන සමාජයට අවධානය යොමු කරමුකෝ ඔබතුමා කියන කාරණාවත් එක්ක. අපිට හිතෙනවා අපිට දැනෙනවා අපි හරිම කාර්යබහුලයි. අපේ සමාජයේ හුඟක් සංකීර්ණ වෙලා. සමහර වෙලාවට පෞල් සංස්ථාව තුළ තියෙන බැඳීම් පවා දුරස් වෙලා. මේ සංකීර්ණ භාවයත් එක්ක මේ තුළ ඉන්නේ පළමු ගැටුම නිර්මාණය වෙන්නේ. ඉන් අනතුරු රාජකාරිය තුළ දැන් වර්තමානයේ තුළ අපිට අතිශයින්ම දකින්න ලැබෙන ගැටලුකාරී තත්ත්වයක් තමයි පෞල් සංස්ථාව සහ තමන් කරන කාර්යභාරය තුළ රාජකාරී ස්ථාන තුළ විවිධ ගැටුම් මතවාද මතභේද නිර්මාණය කරනවා. මේ සියල්ල පුද්ගලානුබද්ධ කාරණාවන්නේ. එකිනෙකට සමහර වෙලාවට පෞද්ගලික දේවල් වෙන්න පුළුවන්, සමහර විට වෙන කාරණාවක් වෙන්න පුළුවන්. මේ සියල්ල එකිනෙකට සම්බන්ධ කරගෙන තමයි මානසිකව කෙනෙක් පීඩාවටපත් වෙනවා හෝ ගැටුම් නිර්මාණය වෙන්න හෝ යම් යම් පසුබිමක් තීරණය වෙන්නේ. දැන් අපේ ආගමත් එක්ක අපි කතා කරන විට මේ සියල්ල දිහා අපිට උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් ප්‍රගුණ කරන විදිහට ඉවසීම අපිට ගොඩාක් ප්‍රගුණ කරන්න පුළුවන් නම් මේ හැම දෙයකටම හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඔබතුමාගේ අත්දැකීම් එක කොහොමද ටිකක් මේක විග්‍රහ කරන්නේ? මම හිතන්නේ මට දැනෙනවා මේක ටිකක් කතා කරන්න ඕනම දෙයක් කියලා. මෙහෙමයි දැන් කෙනෙක්ට මම දකින්න විදිහට ලයිෆ් තුනක් තියෙනවා. ඒ කියන්නේ ජීවිත තුනක් තියෙනවා. එකක් තමයි තමන්ට තියෙන ව්‍යාපාරික ජීවිතය, තමන්ට තියෙන පෞද්ගලික ජීවිතය සහ තමන්ට තියෙන සමාජ ජීවිතය. ඒ කියන්නේ යාළුවෝ, හිත මිත්‍රාදීන්, නෑදෑයන් ඒ සම්බන්ධ පවතින ජීවිතය. හැබැයි මේ තුන මං හිතන්නේ බැලන්ස් කරගන්න ඕනේ. ගොඩක් අයට මේක බැලන්ස් කරගන්න බැරි, මේක පටලවා ගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් මං කියන්නේ එහෙම නොවෙන හැම වෙලාවෙම බැලන්ස් කරගන්න. ඒ වගේම ටයිම් මැනේජ්මන්ට් එක, විශේෂයෙන්ම කාල කළමනාකරණය හරි වැදගත්. මගෙන් ගොඩාක් අය අහනවා ඔයා කොහොමද මෙච්චර දේවල් කරන්න කියලා. මගෙන් විශාල ප්‍රමාණයක් ව්‍යාපාරික අහලා තියෙනවා. විවිධ ශේෂ්ත්‍රවල අය අහනවා මෙච්චර ප්‍රමාණයක් කොහොමද දැන් අපිට සමහරවිට මේ එක වැඩක් කරගෙන යන්න බෑ. මේ ඔයාට දවස ඇතිද මේ ඔක්කොම කරන්න? ඔයා කලා කටයුතු කරනවා, ව්‍යාපාරිකට සමාජ සේවාවක් කරනවා, මේ ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. මං කියන්නේ මං හිතන්නේ කරන්න පුළුවන්. ඒකට මනසේ හොඳ ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. අනිත් එක මේ සංවේදීභාවය හරිම වැදගත් ඒකට. ඉතින් මට වැඩිය මං සාමාන්‍යයෙන් මගේ චරිතය ගත්තොත් මට වැඩිය එහෙම තරහ යන කෙනෙක් නෙවෙයි. හැබැයි මාව එළියෙන් සමහර අයට පේනවා වෙන්න පුළුවන් මම මේ වගේ චරිතයක් වෙන්න පුළුවන් එහෙම කියලා සමහර අයට මාව දැනෙන්න පුළුවන්. හැබැයි මම එහෙම චරිතයක් නෙවෙයි. මම හැම කෙනෙක්ටම හරිම ආසයි උදව් කරන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ සමබරතාවය හරිම මේ වැදගත්. මොකද අපි කොච්චර අපි මොන දේ කරත් මං හිතන අවසානයේදී අපි අපේ පෞද්ගලික ජීවිතයට විශේෂයෙන්ම ෆැමිලි එකට අපේම පවුලට තමයි අපි ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ. ඊළඟට අපේ ව්‍යාපාරික ජීවිතය මගේ තියෙන්නේ එහෙමයි. ඊළඟට තමයි අපේ සමාජ ජීවිතය. ඉතින් පෞල් ජීවිතය ප්‍රධානව ඒ තියෙන දරුවන් බිරිඳ සහ ඒ තියෙන වට අප්‍රමාණයත් අතර ඒක සාර්ථකව ගෙනිය ගන්න පුළුවන් නම් මම හිතන්නේ අනිත් ඔක්කොම ගෙනිය ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ අවබෝධය තමයි වැදගත්ම වෙන්නේ. අවබෝධයත් එක්ක අපේ පෙරමග සකස් කරගන්න පුළුවන් නම් ඒක තමයි ඊටාම වටිනා සහ අපිට තෝරා ගන්න පුළුවන් හොඳම තැන විදිහටපත් වෙන්නේ. ඒ නිසා මේ අත්දැකීම් තමයි සමාජගත වෙන්නේ. ව්‍යාපාරික
කායික ශාස්ත්‍රයේ කලාව සහ ඔබේ පෞද්ගලික ජීවිතයේ ඔබ සමාජගත කරන කාරණාවන් මේ සියල්ල අපිට ගැළපෙන ආකාරයට සංයෝගය කරගනිමින් එහෙමත් නැත්නම් ඒකරාශී කරගනිමින් අපිට ඉදිරියට යන්න පුළුවන් නම් එතන තමයි අපේ සාර්ථකත්වය නිර්මාණය වෙන්නේ. ඔබතුමා තෝරා දෙන ගීතයකට අපි අවධානය යොමු කරන්න ඊළඟට පණ්ඩිත් W.D. අමරදේවයන් ගායන නිම් හිම් සෙව්වා ගීතය අපිට තෝරා දෙනවා. මේ ගීතයට විශේෂ ප්‍රියතාවයක් තිබෙනවද? අපි ගීතයේ රස විඳින්න කතා කරනවද? ඊට පෙර ආතුව වේ අදහස සඳහන් කරනවද? ඇත්තටම නිම්යම් සෙව්වා කියන්නේ මේ ආදරය ගැන ප්‍රධාන වශයෙන්ම කියන දෙන්නෙක් අතර තියෙන ප්‍රධාන වශයෙන්ම කියන ගීතයක්. ඉතින් ඒක ගැන ගත්තොත් ඉතින් මගේ බිරිඳ තමයි මට විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම අය මට ලොකු ශක්තියක් වෙනවා. මොකද දැන් හැම වෙලාවෙම කියනනේ සාර්ථක මිනිස්සෙක් පිටිපස්සේ අනිවාර්යයෙන්ම කාන්තාවක් ඉන්නවා කියලා. ඉතින් මොකද ඒක මම ගොඩාක්ම විශ්වාස කරනවා. මොකද ඒ කියන්නේ දැන් ඇත්තටම මේ ඇය ගෙදර ඒ අවශ්‍ය කටයුතු ටික කරගෙන මට ඒ දෙන සහයෝගය තුල ඇත්තටම අනිත් එක මේ මට මොනවත් මේ නීති දාන්න නැහැ මේක කරන්න එපා මේක කරන්න එපා එහෙම කියලා නීති දාන්න නැති නිසා මට හරිම ලේසි නැත්තම් මොකද මම ඉන්න ශේෂ්ත්‍ර හරිම මේ සමහරවිට රිස්ක් ශේෂ්ත්‍ර ටිකක ඉන්නේ මම මේ කලාව ගත්තත් රිස්ක් ශේෂ්ත්‍රයක් ඒ විවිධ පැති තියෙනවා. ඉතින් එහෙම නමුත් අර ඒ තියෙන විශ්වාසය එක්ක ඒ කියන්නේ ඒකත් එක්ක තියෙන දේත් එක්ක මං හිතන්නේ මම සෑහෙන ගමනක් යන්න පුළුවන්. හැබැයි මට එහෙම යන්න බැරි නැත්තම් මට ඇත්තටම යන්න බෑ. ඉතින් ඒ කියන්නේ අයගෙන් සහ මේ දරුවන් දෙන්නා ගොඩක් පොඩි තාම. ඉතින් ඒ අයගෙන් ලැබෙන නිසා තමයි මම විශේෂයෙන් මේ ගීතය ඇයට තීරණය කරනවා. හොඳයි ගීතේ රස විඳමු අපි. පක්ෂපාත වේදයකින් තොරව රාජ්‍ය නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි මහා ඇමතිවරයා සරත් ඒකනායක මෙවර පාර්ලිමේන්තුවට මහනුවර දිස්ත්‍රික්කෙන් අංක 15 පොහොට්ටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණෙන් සරත් ඒකනායක. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. එක්සත්ව එක්සිත්ව නැගී සිටින්නට බෙරවීරිය දරනා දෑහිතකාමී සත්පුරුෂයන් තවදුරටත් ආරක්ෂා කරවීමත් නිරෝගීමත් දිවි පෙවෙතක් පවත්වාගෙන යාම උදෙසා නිවැරදි සෞඛ්‍ය නිර්දේශයන් ඔබගේ සුවසෙත පතාගෙන එන්නේ අති නවීන විද්‍යාත්මක වෛද්‍ය පහසුකම් සහිත රසායනාගාර සේවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ රෝගී පරීක්ෂාවන් ඇතුළු
රෝහල් සේවාවන් අතර ප්‍රමුඛ මහනුවර ආසිරි රෝහල් පෞද්ගලික සමාගම. ඔබ කළ යුත්තේ සබන් යොදා දෑත් නිතර පිරිසිදු කරන්න. සෑම අවස්ථාවකදීම අන් අය හා සිටින විට මීටරයක දුර පවත්වා ගත යුතු අතර සෑම අවස්ථාවකම දිවසේ රැඳෙන්න. ඔබ නොකළ යුත්තේ නිතර මුහුණ අතපත ගෑමෙන් වළකින්න. ලොව උතුම්ම සැපය නිරෝගී සැපයයි. මහනුවර ආසිරි රෝහලේ සියලු වෛද්‍ය සේවාවන් යථාපරිදි සිදු කෙරෙන බව සතුටින් ඔබට සඳහන් කරන අතර සෑම අවස්ථාවකම සෞඛ්‍ය අවවාදයන් පිළිබඳ අවධානය යොමු කරන්න. මහනුවර ආසිරි සමගින් සුවැත්ති දිවියක්. පෙරවරු 9යි විනාඩි 39යි දැන් වෙලාව කඳුරට ගුවන් සමගින් ඔබ රැඳී සිටින්නේ. අපි සොයාගෙන යන්නේ අපේ පිය සටහන්. පිය සටහන් අතීතයේ වර්තමානයේ සහ අනාගතයට කොයිතරම් අපිට දායාද කරන්න පුළුවන් සුවිශේෂීතන් නිර්මාණය කරනවද? ඒ නිසා ඒ නිර්මාණකරණයට ඒ සුවිශේෂීතන්හි පිය සටහන් තබන්නට අපේ මැදිරියට සම්බන්ධ වෙලා සිටින්නේ චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජීවනසූරී පසන් චන්ද්‍රසේකර මහත්මයා. පසන් මහත්මයා විරාමයට පෙර ආතු අපි දැන් පණ්ඩිත W.D. අමරදේව සූරීන් ගැයූ නිම්හිම් සෙව්වා ගීතය අපි රසවින්දා. ගීතයත් එක්කත් ජීවිතයේ තියෙන බද්ධවීම් පිළිබඳව කතා කරනකොලත් මම හිතන්නේ ඒකත් අඩුවක් වෙනවා. ඔව්. කොහොමද මේ මතකය අපි අවදි කරන්නේ? ඇත්තටම මං විවාහ වෙන්නේ මේ යෝජිත විවාහයකින් නැත්නම් ප්‍රොපෝසල් එකකින්. ඊට ඇත්තටම 2004 දී තමයි මං යන්නේ බලන්න අනුරාධපුරේ ඇය ඉන්නේ. ඉතින් නමුත් 2004 එච්චර අදහසක් නැහැ. ඉතින් ගිහිල්ලා බලනවා. ඊට පස්සේ දැන් පළවෙනි එක නිසා තවත් බලමු කියන තැන ඉන්නවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ කොහොම හරි ආයි 9 දෙනෙක් විතර බලනවා. බල්ලා මන් දන්නේ ඒක දෛවයේ තියෙන ඒ මේ කේන්ද්‍රස්ථානයේ එතන නිසා වෙන්න පුළුවන්. නැවතත් ආයි 2008 දී නැවතත් ඇය බලන්න යනවා. ඉතින් එතනදී මට ආයි බලන්න දෙයක් නැති වෙනවා. මොකද මම 2007 දැකලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කැමති වෙනවා. ඊට පස්සේ අපි විවාහ වෙනවා. හොඳයි. දැන් ඔබ සඳහන් කරන්නේ යගෙන් ලැබෙන ශක්තිය තමයි මේ සියල්ල සමබර කරන්න. එහෙමත් නැත්නම් අපේ වචනෙන් කිව්වොත් මේ සියල්ල බැලන්ස් කරගෙන ඉදිරියට යන්න ආශිර්වාදයක් වෙලා තිබෙන්නේ කියලා. සෑම සාර්ථක ගැහණියක් තුළම නිර්මාණය වෙන ශක්තිය තමයි ඔබ වටත් නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් ටිකක් කාන්තාවන් විදිහට අභිමානයත් එක්ක මේ දේවල් කියන්න ඕන. ඒ නිසා මේ පසුබිම තීරණය වීම සහ නිර්මාණය වීමත් එක්ක තමයි ඔබේ මේ ගමන ශක්තිමත් වෙන්නේ. ඔව්. කොහොමද යඳුනා ගැනීම? ඒ ශක්තිමත් වීම? ඒක තමයි මම අර ඉස්සෙල්ලත් කිව්වේ. ඇත්තටම මට ලොකු ශක්තියක් හම්බෙන අයගේ නම නදීෂා ඩිලානි චන්ද්‍රසේකර. ඉතින් ඇයගෙන් විශාල සහයෝගයක් මට ලැබෙන නිසා තමයි ඇත්තටම මට මෙහෙම මේ වගේ ගමනක් යන්න පුළුවන්. එක ශේෂ්ත්‍ර නැතුව ශේෂ්ත්‍ර ගණනාවක් එක්ක යන්න පුළුවන්. ඉතින් ලොකු ශක්තියක් ඇයගෙන් හම්බෙනවා. හොඳයි. ඒ ශක්තියත් එක්ක චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂවරයා බවට ඔබපත් වෙනවා. දැන් ඔබ මේ වැඩසටහන ආරම්භයේදී අපේ සහෘදයන් අපිත් එක්ක රැඳී සිටියනම් දැනෙන්නේ නැති චන්ද්‍රසේකර මහත්මයා දැන් ඔබ කෙලින්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා විදිහට නෙමෙයි Tamanගේම ව්‍යාපාරේ උනත්පත් වෙන්නේ. ඔබ ඒ ශේෂ්ත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ ශේෂ්ත්‍රයේ පිළිබඳව ඔබ ගනුදෙනුකාරයෙක් බවට පත් වෙනවා. නිරත වෙනවා. ඒ සේවය කරනවා. මේ තමයි හොඳම අත්දැකීම. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේක තමයි මේ ව්‍යාපාරයේ මගේ අයිතිය. මේකේ අයිතිකාරයා මම අපේ වචනෙන් කිව්වොත්. ඒ නිසා මම එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මම ඉන්න ඕනේ මෙන්න මේ තැනම කියලා තීරණය කරනවා. නමුත් ඔබ එහෙම නෙවෙයි. ඔබ හරිම නිහතමානී විදිහට මායි විදිහට බාහිර කරන්න මගේ වචනේ. නිහතමානී විදිහට ඒ සියලු තැන්හි සිට Tamanගේ කාර්ය නිම කරමින් අවසානයේදී තමයි ඔබ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් වෙන්නේ. මේ අත්දැකීම කොහොමද දැන් නූතනයට අපි ආදේශ කරන්නේ කතා කරන්නේ ව්‍යාපාරික ශාස්ත්‍රයට තරුණ ප්‍රජාව දායක වෙනවා අඩුයි කියන මතයක් වර්තමානයේ නිර්මාණය වෙලා තිබෙනවානේ. ඒ නිසා කෙනෙක් නිසි විදිහට ව්‍යාපාරයට යොමු වෙනවා නම් පරම්පරාවෙන් පරම්පරාවට උරුම දෙවෙන දේ එහෙම නැත්නම් Taman පළමුව ආරම්භ කරන්න ව්‍යාපාරයක් සූදානම් වෙලා සිටිනවා නම් කෙනෙක් කොහොමද මේ ආදර්ශීය ජීවිතයට සම්බන්ධ කරගන්නේ? ඔය ඇත්තටම මේ මම හිතන්නේ කියන්නේ තමන්ගේ ව්‍යාපාරය වෙන්න පුළුවන්. අර කිව්වා වගේ තමන් ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන් නැත්නම් සභාපතිවරයා වෙන්න පුළුවන්. හැබැයි තමන් මං හිතන්නේ දැනගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම accountant කෙනෙක් නෙවෙයි. හැබැයි මං accounts දැනගන්න ඕනේ. ඒක තමයි දක්ෂකම. ඒ කියන්නේ accountant ගෙනල්ලා accountant හෝ ඒ පරිපාලන නිලධාරියෙක් කවුරු හරි ගෙනල්ලා යම්කිසි document එකක් දුන්නොත් මම දන්නේ නැත්නම් ඒ document එක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි accountantsලා වෙන්න ඕනෙත් නැහැ. අපි එහෙම වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි හැම පැත්තක්ම ආයතනයේ ඉන්න කළමනාකරුවන් මොනවද කරන්න කියලා
අපිට දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දැනුම තමයි මම අර කිව්වා වගේ හැම දෙයක් ගැනම ආයතනය තමන්ගේ ආයතනය තමන් දන්නවා නම් තමන්ට කවුරුත් නැති වුණත් ආයතනය තමන්ට ගෙනියන්න පුළුවන්. මොකද තමන් දන්නවා ආයතනයේ තියෙන හැමදේම. ඉතින් මම දන්නවා අද ලංකාවේ තියෙන විශාලම ව්‍යාපාරිකයෝ ගත්තොත් සමහර විට උදාහරණයක් විදිහට නවලෝක වගේ ගත්තොත් නවලෝක මුදලාලි වගේ ගත්තොත් මම හිතන්නේ ලොකුවට අධ්‍යාපනය අරගෙන නැහැ. නමුත් ඒ අද වෙද්දි දැවැන්ත ව්‍යාපාර නිර්මාණය කරලා තියෙනවා. දැන් අද වෙද්දි මගේ තාත්තත් හිටියනම් මම හිතන්නේ බලන් ඉඳී අපේ ව්‍යාපාරය ගැන. අද කොහොමද අපි මේ ව්‍යාපාරය අරගෙන යන්නේ කියලා. ඉතින් ඒක තමයි අපි ඇත්තටම ලැබපු විශේෂයෙන්ම මේ මමත් අයියත් අපි දෙන්නම ලැබපු ආభాෂය. අපි හැම වෙලාවෙම අපි හැම දෙයක්ම ඉගෙනගෙන ගියා. ඉතින් මම හිතන්නේ දැන් අද වෙද්දි තියෙන විශාල ව්‍යාපාරික තැන්වලත් මම හිතන්නේ ඉන්නේ ඔක්කොම ග්‍රැජුවේට්ස්ලා නැත්තම් MBA හෝල්ඩර්ස්ලා. හැබැයි අයිතිකාරය එච්චර ඉගෙනගෙන නැති වෙන පොන් සමහර අයිතිකාරය ඉගෙනගෙන වෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ගන්නෙ කොහොමද? ඒක තමයි අපි හිතන්න තියෙන්නේ. ඒතර මම එතෙන්ට ගියාම මට පුළුවන් ග්‍රැජුවේට් කෙනෙක් සල්ලි දීලා ගන්න. ඉතින් ඒ වගේ තැනකටපත් වෙන්නේ අපි ව්‍යාපාරය ගැන හොඳ දැනුමක් අරගෙන ඒ ව්‍යාපාරයේ ප්‍රධාන තැනට එන එක තමයි මම හිතන්නේ හැම කෙනෙක්ම තමන්ගේ ව්‍යාපාරය වෙන්න පුළුවන්. හැබැයි තමන් මුල ඉඳලා පටන්ගෙන එන එක තමයි මම හිතන්නේ හොඳ. මොකද නැත්තම් උඩටම ගියායින් පස්සේ තමන් දන්නේ නැහැ තමන්ට කොහොමද මේක ගෙනියන්නේ කියලා. ඇත්තටම දැන් තමන්ගේ සීමාව එහෙමත් නැත්නම් තමන්ගේ වපසරිය තීරණය කර ගැනීම තමන්ටම අයිති දෙයක් නේ. ඒ නිසා තමන් සිටින්න ඕන කොතනද? තමන් වටා නිර්මාණය කරගන්න ඕන පසුබිම කොහොමද නිර්මාණය කරගන්න ඕන? තමන්ගේ ආයතනය පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ වගේම ඔබතුමා හොඳ කාරණාවක් සඳහන් කළා මේ නිහතමානීකම. තමන් ආරම්භයේ සහ තමන් ඒ ගමන් මඟ තුල හිණිපෙත්තටම ගියා නම් ඒ සියල්ල මතකයේ තියෙන්න ඕන. ඒ සියල්ල මතකයත් එක්ක තමයි ව්‍යාපාර ලෝකයේත් එක්ක හෝ වෙන ශේෂ්ත්‍රයක් තුල හෝ තමන් ඉදිරියට යන්න අවශ්‍ය වෙන්නේ. දැන් චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ වටා ඒකරාශී වෙලා ඉන්න සේවක සේවිකාවන් පිළිබඳව අපි කතා කරන්න ඕන. මොකද මේ අපේ ඥානය, අපේ ප්‍රාග්ධනය මේ සියල්ල මහා ආයෝජනයක් බවට පත් වෙන්නේ ඔවුන්ගේ ශක්තියත් එක්ක. ඔව් අපේ දැනට අපේ 70ක් විතර කාර්ය මණ්ඩලයක් අපිත් එක්ක දැනට ඉන්නවා. ඉතින් අපි සුහදශීලී ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යනවා. හැම වෙලාවෙම අපි ඒගොල්ලන්ගේ දේදී බලනවා. ඒගොල්ලන්ට යම්කිසි අපිට උදව්වක් කරන්න ඕන අවස්ථාවේදී අපි බලනවා. ඒ වගේම අපිට පුළුවන් විදියට අයියත් මහත් ඒ නායකත්වය දෙනවා. නායකත්වයත් එක්ක ඉදිරියට යනකොට චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ මහනුවර සිංහල වෙළඳ පොළමුණේ දායකත්වයත් එක්ක අත්වලත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? මහනුවර සිංහල වෙළඳ පෙරමුණට මම හිතන්නේ මගේ අයියා නම් මට වඩා අවුරුදු ගානකට කලින් මහනුවර සිංහල වෙළඳ පෙරමුණට සම්බන්ධ වෙලා මම හිතන්නේ දැන් මගේ අයියාගේ නම යසස් චන්ද්‍රසේකර දැනට උපසභාපතිවරයා වශයෙන් සිංහල වෙළඳ පෙරමුණේ කටයුතු කරනවා. ඉතින් මම සිංහල වෙළඳ පෙරමුණට සම්බන්ධ වෙන්නේ 2005 විතර මට මතක විදියට. ඉතින් එතකොට මම සිංහල වෙළඳ පෙරමුණ ආරම්භකම සමාජිකෙක්. සිංහල වෙළඳ පෙරමුණේ මම දකින සුවිශේෂත්වය තමයි ඇතම් සිංහල වෙළඳ පෙරමුණත් එක්ක තමයි මමත් නුවර ඉන්න ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් අඳුරගත්තේ. ඒකේ එතන නුවර වැඩිම විශාල ප්‍රමාණයේ ඉන්න සිංහල වෙළඳ පෙරමුණේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිට සෑම අංශයකම ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් එතන මම දකින අපි එකතු වීම තුළ මිතුරන් විදියට එකතු වීම තුළ ඊළඟට මම දකින දෙයක් තමයි පෞල් වශයෙන්ුත් ඒ කියන්නේ අපි පෞල් වශයෙන්ුත් අඳුර ගන්න පුළුවන් වුණා සිංහල වෙළඳ පෙරමුණ නිසා. ඉතින් එතනදී සිංහල වෙළඳ පෙරමුණේ කටයුතු වලට මට හැකි පමණින් දායකත්වය දක්වන අද අයියත් මමත් මං හිතන්නේ අයියාගේ බිරිඳත් සමාජිකත්වය ධර්මින් වැඩ කරගෙන යනවා. කඳුරට අභිමානයේ ඉදිරියට අරගෙන යනවා. හොඳයි. ඔබ තෝරා දෙන තවත් ගීතයකට අපි යමු වෙනවා. විජය කුමාරතුංග මහතා ගායන ගංගා අතර ගීතයට ප්‍රිය කරනවා කියලා සඳහන් කරනවා. මේ ගීතය තෝරා දෙන්නේ අපිට. දැන් අපි අපේ ගීත කලාව තුළ ස්වභාවිත ගීත කලාව තුළ කලාවට ආදරය කරන කෙනෙක් විදියට දැන් ගීත ලයිස්තුවක් තිබෙනවානේ. අපිට දැන් මේ ගීතය තෝරා දෙන්න කිව්වම සමහර වෙලාවට අපි අපහසුතාවයටත් පත් වෙනවා. මේ හැම ගීතයකටම අපි ආදරය කරනවා. ඒ අතරින් ඔබ විශේෂ ගීතයක් විදියට මේ තෝරා දෙනවා. ඇයි මේ ගීතය තෝරා දෙන්නේ? ගංගා අතරත් ඇත්තටම හිතන්නේ ආදරය සම්බන්ධ ගීතයක්. ඉතින් ඒ ගීතයත් එක්ක මේ විශේෂයෙන්ම දැන් විජය කුමාරතුංග මහතා ගත්තොත් ලංකාවේ කලාවේ මං හිතන්නේ නමක් සනිටුහාන් කරපු කෙනෙක් සහ විශාල චිත්‍රපට ප්‍රමාණයක් කරගෙන ගියා. ඉතින් මම එතුමාට කැමැත්තකුත් දක්වනවා. ඒ වගේම මේ මම හැම වෙලාවෙම අර කිව්වාගේ හරි සංවේදී චරිතයක්. ඉතින් මම ගොඩක් අර ආදර ගීත අහන්න හරි ආසයි. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම මේ ගීතය තෝරගත්තේ. හොඳයි අපි ගීතේ රස විඳිමු.
පෙරවරු 9යි විනාඩි 51යි කඳුරට ගුවන් සමග ඔබ රැඳී සිටින්නේ පිය සටහන් අපේ ආදරණීය සටහන අවසන් විනාඩි 8ක ගුවන් කාලයේ තමයි මෙලෙස ඔබට සමීප වෙන්නේ. ජීවනසූරේ පසන් චන්ද්‍රසේකර මහත්මයා අපේ මැදිරියේ චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා. දැන් පසන් චන්ද්‍රසේකර මහත්මයා ඔබතුමාගෙන් මෙහෙම මට අහන්න හිතුවා මේ අවසන් විනාඩි කිහිපය තුළ මේ සියල්ල මම සංක්ෂිප්ත විදියට මෙහෙම අහන්නම් ඔබතුමාගෙන්. දැන් කලාවට සම්බන්ධ වෙලා උපදේශකවරයෙක් විදියට ඔබතුමා කටයුතු කරනවා. ඒ වගේම සමාජ සේවකයෙක් විදිහට කටයුතු කරනවා. පුළුල් වශයෙන් සහ විශාල වශයෙන් මිනිසුන්ට දැනෙන විදිහට මේ සියල්ලත් එක්ක අපේ ජීවිත කාලය තුළ ක්‍රමක්‍රමයෙන් අපි පරිණත භාවයටපත් වෙන්නේ වයසින් මොහුකුරා යන විට. මේ වයසත් එක්ක මොහුකුරා යාමත් එක්ක දැනෙන අත්දැකීම් එක්ක ඉදිරියට අනාගතයට අපි බලාපොරොත්තුවක් තියන්න අවශ්‍යම වෙනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක කොහොමද මේ සමාජ සේවයේ සහ ඔබට නිර්මාණය වෙලා තිබෙන කාර්යභාරය ඔබ දියත් කරන්නේ? ඔව් ඇත්තටම මේ මම අර කිව්වා වගේ මම හරිම ආසයි මේ මිනිස්සුන් එකතු කරන්න. ඒක තමයි මගේ ප්‍රධානම හොබි එක. ඉතින් ඇත්තටම මම ඒකත් එක්කම මම දැන් ශේෂ්ත්‍ර ගණනාවක් යද්දි මට 2004 දී විතර හිතෙනවා මේ මම දැන් එන්න ඕනේ සමාජ සේවයට කියලා. ඉතින් එතන මම ත්‍රිත්ව විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයට ඉස්සෙල්ලාම බැඳෙනවා. බැඳිලා එතනින් තමයි මම පටන් ගන්නෙ සමාජ සේවය. ඒ වගේම අපේ ගෲප් එකක් තියෙනවා මේ 99 කණ්ඩායම කියලා අපේ A level කරපු බැච් එකේ. ඉතින් මම එතනදිත් ඒ ගෲප් එකටත් මම සම්බන්ධ වෙලා ඒකේ වසර ගණනාවක් මම ඒ නායකත්වය දන්නවා. මම මේ ගෲප් එක පටන්ගෙන යම් කිසි දුරකට ඒ ගෲප් එක අරගෙන යනවා. ඉතින් ඒකත් එක්කම මම හිතනවා මට මොන අංශවලටද මම කිව්වා මම ටිකක් හැම වෙලාවෙම වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මොන අංශවලටද මට උදව් කරන්න මට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා ව්‍යාපාරිකයෙක් විදියට ව්‍යාපාරය කරගෙන යන ගමන් අනිකුත් ඉන්න සියලුම ව්‍යාපාරිකින් ඒක රාශී කරගෙන කොහොමද වැඩපිළිවෙලක් කරගෙන යන්නේ කියලා. ඉතින් එතනදී මම ලංකා බිස්නස් රින් කියලා සංවිධානයක් පටන් ගන්නවා. ඉතින් සංවිධානයක් පටන්ගෙන අද වෙද්දී අපි කරගෙන යනවා. අද වෙද්දී අපි ලංකාවේ දිස්ත්‍රික්ක 16ක් සමාජික ජාලය ගත්තොත් 10000ක විතර සමාජික ජාලයක් සංවිධාන දැන් වෙද්දී 32ක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඉදිරියේදී බලනවා ඇත්තටම දිස්ත්‍රික්ක 16ක් කියන්නේ මම දැන් ලංකාවේ දිස්ත්‍රික්ක තියෙන්නේ 25ක් නැත්නම් 26ක්. ඉතින් 16ක් තියෙනවා. ඉතින් මම හිතනවා අපිට 25ම කනෙක්ට් කරගන්න පුළුවන් වුණොත් අපි ලංකාවම කනෙක්ට් කරා වෙනවා ව්‍යාපාරික ජාලය විදිහට. එතනදී ඇත්තටම වෙළඳ සංගම් සහ වාණිජ මණ්ඩල ඒ ඔක්කොම අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒක තුල යම්කිසි වැඩ කොටසක් මම පටන් ගත්ත ඒ ලංකා බිස්නස් රින් කියන සංවිධානය පටන්ගෙන අරන් යනවා. ඊළඟට ළඟදී පටන් ගත්තා Central Alliance of Association Leaders කියලා මේ සියලු දෙනාගේම නායකත්වයෙන් ඉන්න හැම සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් ඉන්න තවත් සංවිධානයක් මම දැනට නායකත්වයේ දරනවා. ඉතින් ඒක තුළ ව්‍යාපාරික පැත්තෙන් මම එහෙම කරගෙන ගියා. ඉතින් ඒක කරගෙන යනවා. එහෙම සංවිධාන ජාලයක්. ඊළඟට මම කලාව පැත්තෙන් මම හිතුවා මම කලාවේ ඉන්නවට නිෂ්පාදකයෙක් විදියට ඉන්නවද නිෂ්පාදකයෙන් එහාට යනවද කියලා. ඒක යෑම තුළ මම ෆිල්ම් මේකර්ස් and ආටිස්ට් සර්කල් කියලා සංවිධානයක් මම ආරම්භ කරා 2015 දී. අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ වර්ක්ෂොප්, සෙමිනාර්ස්, ඩිස්කෂන්ස් ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ අධ්‍යක්ෂවරුත් එක්ක තමයි අපි කතා කරන්නේ නළු නිලියන් සමග. ඉතින් ඒකත් එක්ක මේ දැන් වෙද්දී අපිට 2000ක මාවටා කලාකරුවන් ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මානව සම්පතක් පුළුල් විදිහට නිර්මාණය කළේ. ඒ වගේම තව සංවිධාන ගණනාවක් එක්ක මම සම්බන්ධ වෙලා ඉන්නවා. හොඳයි. මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. දැන් ජීවිතයේ අපි සඳහන් කරන්නේ වයස යාමත් එක්ක ජීවිතයට අත්දැකීම් ලැබෙනවා. අපි පරිණත භාවයටපත් වෙනවා. ඒ සියල්ලත් එක්ක තමයි අපි අනාගත ආයෝජන එහෙමත් නැත්නම් අනාගතයේ තිබෙන සැබෑව දකින්න උත්සාහ කරන්නේ. කොහොමද මේ ජීවිත අත්දැකීම් එක්ක අනාගතය පිළිබඳව ඔබ දකින්නේ? අනාගතය කියන එක සුන්දරයි. හැබැයි මම අනාගතය ගැන එහෙම ලොකු බලාපොරොත්තුවක් මගේ නැහැ. ඉතින් මට අවශ්‍ය මගේ පෞල් ජීවිතය ඊටාම සාර්ථකව අරගෙන යන ගමන් මේ මගේ ව්‍යාපාරයත් රැකගනිමින් පෞලේ ශක්තිය සහෝදර සහෝදරියන්ගේ ඒ ශක්තිය තුල ව්‍යාපාරයත් ඒ පැත්තට අරගෙන යමින් සමාජ සේවෙත් මේ වගේ සංවිධාන ජාලයක් එක්ක වැඩ කරමින් අර මං කිව්වා වගේ හැම වෙලාවෙම මේ මිනිස්සු ඒ කියන්නේ අපි
යහළුවන් එකතු කර ගනිමින් සමාජයට මට දෙන්න පුළුවන් උපරිම දේ කරන එක තමයි මම හැම වෙලාවෙම හිතන්නේ. ඒ නිසාම තමයි ඔබේ නමට විශේෂිත නාමයන් කිහිපයක් එකතු වෙනවා. අපි ඒ ගැනත් සඳහන් කරමු. ඒ වගේම ඔබ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක්. ඒ වගේම ජීවනසූරී සහ තවත් විශිෂ්ට නාමයක් අන්තර්ගත වෙනවා. ඔබ මට සඳහන් කළේ ජීවනසූරී නාමය සඳහන් කළොත් තිරසරසූරී. මේ නාමයන් දෙකත් සඳහන්. මේ සියල්ලත් එක්ක තමයි කෙනෙකුගේ නිහතමානීකම නිර්මාණය වෙන්නේ. වර්තමානයට අවශ්‍යම දේ. අපි අවශ්‍යම සමාජගත පණිවිඩය එතනින් ලබා දීලා අපේ වැඩසටහන සමාප්තියට අපිපත් කරමු. දැන් මේ නිහතමානීකමත් එක්ක කෙනෙකුට ආපහු හැරිලා බලන්න පුළුවන් නම් තමාගේ අතීත කාරණාවන් වර්තමාන ත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් අනාගතය පිළිබඳව පැහැදිලි දේ දකින්න පුළුවන් නම් මේක තමයි වැදගත්ම දේ. සහ අපි විශ්වාස කරනවා මේ විශ්වය පව අපිට ආශිර්වාද කරනවා කියලා. සබාදහමේ ශක්තිය අපි වටා නිර්මාණය වෙනවා කියලා. ඒ නිසා මේ ශක්තියත් එක්ක ඔබට සඳහන් වෙන මේ විශේෂිත නාමයත් එක්ක ඔබ කුමක්ද අවසාන වශයෙන් ලබා දෙන පණිවිඩය? ඔව්. දැන් ඇත්තටම මම මේකට විනාඩියක් ගන්නම්. 2004 තමයි මගේ පළවෙනි සම්මානය හම්බෙන්නේ මට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා මධ්‍යම පළාතේ ලෝකඩ සම්මානය හම්බ වෙනවා. ඒකත් මට ටාගට් එකක් වෙනවා. මම කිව්වා මගේ ජීවිතේ ටාගට්ස් ගොඩක් තියෙනවා. ඉතින් අද වෙදි මගේ වයස තාම අවුරුදු 40යි. 40ත් තුළ මම සෑහෙන දෙයක් අචීව් කරලා තියෙනවා. මම හිතනවා තව අවුරුදු කීපයක් යද්දි මට තව දේවල් අචීව් කරන්න පුළුවන් කියලා. ඉතින් 2004 තමයි මගේ පළවෙනි සම්මානය මම ගන්නෙ. 2020 දී මම සම්මාන 50ක් ගන්නවා. ඉතින් පොඩි කාලයක් ඇතුළත සම්මාන 50 ඒ සම්මාන 50 සුවිශේෂී සම්මානයක් තමයි ඔය ජීවන ශූරී කියන්නේ. 2008 ශ්‍රී ලංකාවේ ලාබාලම් ව්‍යවසායකයා විදිහට ශ්‍රී ලංකන් යුනයිටඩ් නේෂන්ස් ෆ්‍රෙන්ඩ්ෂිප් ඕගනයිසේෂන් එකක් තියෙනවා. ඒකෙදි මට හම්බ වෙනවා ජීවන ශූරී කියන ටයිටල් එක. ඊට පස්සේ මම මේ කලාව ව්‍යාපාර මේ ශේෂ්ඨ ගණනාවක් එක්ක තියෙන නිසා මේ ඒකේ අර ඇත්තටම ඒගොල්ලෝ කියනවා වෝටර් එතකොට ඉලෙක්ට්‍රිසිටි නේචර් ඒ වගේ හැම පැත්තක්ම සම්බන්ධ නිසා මට තිරසර ශූරී කියලා තවත් ගෞරව සම්මානයක් ලැබෙනවා. මේ සියල්ලත් එක්ක ඉදිරියට යනවා. ඔව්. ඉතින් මට සමාජයටත් පණිවිඩයක් දෙන්න ඕනේ අන්තිමට. අනිවාර්යෙන්ම සමාජගත යම් පරිවිඩයක් හරවත් විදිහට අපිට සටහන් කරන්න පුළුවන් නම් ඒ තැන්හි නිර්මාණය වෙන ශක්තිය තමයි ව්‍යාපාරික ලෝකයේ තුල වගේම ඔබ වටා නිර්මාණය කරන ශක්තියින් බැඳීම් බවට ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. ඒ නිසා පසන් මහත්මයා දැන් මේ සියල්ලටම මහනුවර සිංහල වෙළඳපොළේ දායකත්වයට අපි කෘතවේදීව සිහිපත් කරන්න ඕන. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ඒ වගේම ජීවනසූරී චන්ද්‍රසේකර සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂවරයා විදිහට මේ සියලු අත්දැකීම් ව්‍යාපාරික ඥානයත් එක්කත් විශේෂ තැන තමයි කලාත්මක ඥානය. මේ සියල්ල තියුණු තෙවනැසකින් අපිට දකින්න පුළුවන් නම් ඒ නිර්මාණකරණයත් එක්ක හෙට දවස වඩාත් සුබ වේවි හරවත් වේවි. අපි සුභාශිංසන් ප්‍රාර්ථනා කරනවා කඳුරට ගෝනේ. බොහොම ස්තුතියි අපේ මැදිරියට සම්බන්ධ වුණාට. සමගන යන්නට අවසරයි. හෝරාවකට ආසන්න ගුවන් කාලයක් මේ සියල්ල සංකලනය කරමින් ඔබේ හදවතට සමීප කරන්න අප යම් උත්සාහයක් දරුවා නම් යයි අපේ සාර්ථකත්වය. මම තනුජා නයන කුමාරී හේරත් වැඩසටහන නිෂ්පාදනය කළ ඉන්දික විජේසිරි. මේ සියල්ලට අත්වල අපි හැමදාමත් සඳහන් කරන ආකාරයට මහනුවර සිංහල වෙළඳ පෙරමුණ.
දිව විරලේ වැලි කැට මුතු කැට වාගේ මබ